समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखधं धम्मत् सवन खालो अयन बधन्ता धम्मत् सवन खालो अयन बधन्ता धम्मत् सवन खालो अयन बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ධර්ම දානමය පින්කම සිදු කිරීම උදෙසා සදහැ සිතින් යුක්තව දායකත්වයේ සිදු කරනු ලබන්නේ ඇමරිකාවේ රැකියාවේ නියුතු තිලින විජේරත්න මහතා සහ පවිත්‍රා දෙදිගම මහත්මිය විසින් සැමට ධර්ම අවබෝධය මූලික අරමුණු බවට පත් කර ගනිමින් ජීවිතේ යථාර්ථය තේරුම් ගැනීම ධර්ම අවබෝධය යම් කිසි කෙනෙකුට හිතෙන්නට පුළුවන් බුදුදහම කියලා කියන්නේ තවත් එක්තරා දෘෂ්ටියක් පමණයි. එහෙම නැත්නම් නිකන් ඉඳලා කන්න හදාගත්ත ශාසනයක් තමයි බුදුදහම කියන්නේ කියලා. අපිට මේ වචන වර්තමානයේ වෙන විට ඇහෙන්න ලැබෙනවා. මිනිසුන්ගේ ජීවිතවල සතුට නැති කරලා ජීවිතවලට දුක දුක කියන පర్యాయ ඇතුළත් කරලා ඒ මිනිස් ජීවිත විනාශ කරන නිකම් වැදගත්කමකට නැති දුකම මිනිස්සුන්ට උරුම කරන ධර්මයක් බුදුදහම මිනිස්සුන්ගේ මනස විනාශ කරන දෙයක් බව ප්‍රචාරය කරමින් වර්තමානයේ තුල කතිකාවත් ගොඩනගනවා අපිට අහන්න දකින්න ලැබෙනවා. අපි බෝසතාණන් වහන්සේගේ චරිතය දිහාට බැලුවොත් ඒ කාලෙත් කොහොම අය ඕන තරම් ඉන්න ඇති. බෝසතාණන් වහන්සේ ඒ නිසායි පස්මහ බැලුම් බලලා උප්පත්ති ලබන්නේ. කාලයේ දීපේ දේශයේ කුලේ මව්. සුදුසු කාලයකම කියන්නේ ධර්මය අවබෝධ කරන්න ප්‍රඥාවන්තයෝ සිටින කාලයක් වෙන්න ඕන. ඒ ප්‍රඥාවන්තයෝ ඉන්න දීපයක දේශයක උප්පත්තිය ලබනවා වගේම එවකට සමාජ පැලැන්තියේ තිබුණු ඉහළ කුලයක තමයි උප්පත්තිය ලබන්නේ. ඒකට සුදුසුම පවුල් වටපිටාවක. මොකද ශාක්‍ය වංශයේ උප්පත්තිය ලැබලා සක්විති රාජ සම්පත්තියේ උරුමකම් ලබන තැනක ඉපදෙන්න හේතුව තමයි ලෝකයට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට මේ ශාසනය කියලා කියන්නේ මේ ලෝකේ අන් සියල්ලටම වඩා වටින දෙයක් බව. ධම්ම අවබෝධය කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ කිසිම කලක දුක සත්‍යයට උරුම කරවලා දෙන්නේ නැහැ. බුද්ධ ශාසනය ඇතුලේ දුක ඉක්මවන ප්‍රතිපදාවක් තියෙනවා මිසක දුකයි කියලා කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව නාන්නෙත් නැතුව බුදියන්ට ඕනි කියන තැනක් හෝ දුකයි කියලා සියල්ල අතහැරලා වනවදින්න ඕනයි කියන න්‍යායක් හෝ
බුද්ධ ශාසනය තුල පෙන්වන්නේ නැහැ. ඡන්දා ද්වේෂා බය මෝහා මේ සතර අගතිය ඡන්දයයි ද්වේෂයයි බයයි මෝහයයි කියන සතර අගතියෙන් ගැලවෙන විදිහයි බුද්ධ ශාසනය තුල පෙන්වන්නේ. කොටින්ම කිව්වොත් මොන දෘෂ්ටියක හිටියත් මොන මතවාදයක හිටියත් ලෝකයේ ඇතුලේ තියෙන සියලු දෘෂ්ටීන් සියලු මතවාදයන් ප්‍රහීනය වන විදිහේ ප්‍රතිපදාවක් බුද්ධ දේශනාව විදිහට පෙන්නනවා. බුද්ධ දේශනාව තුළ කිසිම ආකාරයක කිසිම තැනක අලුතෙන් දෘෂ්ටියක් හදලා ඒ දෘෂ්ටිය තුළට මිනිසුන් කොටු කිරීමක්, හසු කිරීමක්, නතු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ධර්මයේ යථාර්ථයම නම් සියලු දෘෂ්ටීන් ඉක්මවීම. එරන් අපි කල්පනා කරන්න වෙනවා බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්මිලා යන්නේ ඛණ්ඩ නැතුවට ඛණ්ඩ ශාසනයක් හදන්න නෙවෙයි කියන එක. බෝසතාණන් වහන්සේ බොහොම අවබෝධයෙන් ගිහි ගෙදරින් නික්මිලා යන්නේ. නිකම් මෙහෙම සරලව උපමාවකින් හිතන්නකෝ. මේ ලෝකයේ තුල ඔබට තියෙන්න පුළුවන් වටිනා කියන බොහෝ දේවල් සම්පත්‍ති වශයෙන්. ඔබ හිතනවා රන් රිදී, හරක භාන මුතුමැණික්, යාන වාහන, ගෙවල් දොරවල් ආදී කොටගත් සැප පහසුවෙන් අනුන ලෝකයක් ඔබ දකිනවා. ඔබ අනාගත හීනයේ විදිහට දකින්නේ එවැනි තැනකටපත් වීම. නිකා එක මොහොතකට කල්පනා කරලා බලන්න, නිකමට හිතලා බලන්න, ඔබ ජීවිතේ මෙහෙම ගත කරගෙන යනකොට අපි හිතමු ඔබේ දරුමල්ලු ටිකක් ඉන්නේ නැද්දි, ඔබේ බිරිඳක් ඉන්නේ නැද්දි, ඔබේ පවුලේ උදවිය ටික ඉන්නේ නැද්දි මුළු ලෝකෙම අතුරුදහන් වෙනවා. ඔබේ පවුල අය ටික ඉතුරු වෙනවා. දැන් ඔබේ ස්වාමියා, බිරිඳ, දරුමල්ලු, අම්මා තාත්තා ටික පමණක් ඉතුරු වෙනවා. ඔබේ පවුල විතරයි ලෝකෙට ඉතුරු වෙන එකම පවුල. අන් සියලු මිනිස්සු ටික මේ ලෝකෙන් අතුරුදහන් වෙලා. දැන් ඔබේ දරුවට වටිනා කියන අධ්‍යාපනය ලැබලා දෙන්න ඔබ උත්සාහවන්ත වෙයිද? මේ ලෝකේ මගේ දරුවා දැන් වෛද්‍යවරයෙක් කරන්න ඕන. මගේ දරුවා ඉංජිනේරුවෙක් කරන්න ඕන. මගේ දරුවා සමාජයේ වැදගත් මිනිහෙක් බවට පත් කරන්න ඕන. දැන් මෙවැනි දෘෂ්ටි මතවාදයක් ගොඩ නැගෙන්නේ නැහැ. අනාගතයේ මෙන්න මේ විදිහ දෙයකින් සුරක්ෂිත කරන්න ඕන. දැන් අනේ දරුවා රත්තරන් රිදී මුතුමැණික් යාන වාහන ඉඩකඩම් දීපල සේසතින් අනුන කරලා සමාජයේ ඉහළ පැලැන්තියකින් යුක්ත තනතුරකට හෝ ස්වභාවයකට පත් කරන්න ඕනේ කියලා ඔබට තිබුණා නම් මහ වේගයක්, ඒ වේගෙ නිකම්ම අතුරුදහන්. දැන් අනේ මේ සමාජය කියලා එකක් නැහැ. දැන් රත්තරන් වලින් කරන්න දෙයක් නැහැ. මුතුමැණික් වලින් කරන්න දෙයක් නැහැ. යාන වාහන වලින් කරන්න දෙයක් නැහැ. ලෝකයා සැපයයි සම්මත කරගෙන හිටපු දේ වටිනාකම නැති වෙලා ගියේ. එරන් ඇත්තටම සැපයයි කියා යමක් තිබුණා නම් මේ ලෝකේ වටිනවා කියලා යමක් තිබුණා නම් ඇයි මෙසේ තනි වුණු කල මේ සියල්ලගෙම වටිනකම පහ වෙලා යන්නේ? එරන් ඔබ බලන්න කොයිතරම් මානසික උම්මත්තක භාවයකින් යුක්තව ලෝකේ කටයුතු කරනවද කියලා. තොර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බලෙන් දුක් විඳින විදිහක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෝඩකම නිසා ලෝකයා දුක් විඳින බව. නිකන් සරල මට්ටමකින් පෙන්වුවේ. දැන් හිතලා බලන්නකෝ
Tamange රත්තරන් නැති වෙනකොට කොයිතරම් දුකද මුතුමැණික් යාන වාහන දීපල ඉඩකඩම් සියසත නැති වෙයි කියලා. කොයිතරම් බියකින් දින්නේ කියලා අනාගතය පිළිබඳ කොයිතරම් භයකින් දින්නේ කියලා. ඒ භය නිසා අනාගතය සුරක්ෂිත කරන්නට කියලා හිතාගෙන වර්තමානයේ කොයිතරම් පීඩාකාරී ස්වභාවයක් ජීවිත තුල ගත කරනවද කියලා. නිදි මරාගෙන මැරීගෙන දඟලගෙන නේද? තමන්ගේ ජීවිතේ පණ යනකම් දුක් විඳින්නේ අනාගතේ සැප විඳින්න. තියෙන සැපක් නම් කමක් නැහැ. ඇත්තටම තියෙන වටිනකමක් එකතු කරගන්න නම් කමක් නැහැ. මුළු ලෝකෙම පිස්සෝ කියලා නොදන්නකම නිසා අපිත් ඒ පිස්සු වාට්ටුවේ රෝගියෙක් බවට පත් වෙලා. අපි මොකද්ද කරන්නේ? අපිත් මේ අවිද්‍යා සහගත පෘතජ්ජන උම්මත්තක ලෝකේ උප්පත්තිය ලැබලා ඒ උම්මත්තක බලාපොරොත්තු අපේ හදවත් තුල පොදි ගහගෙන ලෝකේ වටිනවයි කියන අති භයංකර වූ මුලාසහගත රෝගයෙන් පීඩිත වෙලා වටිනා කියන ලෝකේ වටිනා කියන තැනක් ගන්නට මුළු ජීවිතේම කැප කළා. බලන් කොයිතරම් උම්මත්තකද කියලා. එතකොට එහෙව් උම්මත්තක කමක් ඇතුළේ ඉඳගෙන තමයි මේ ශාසනයට චෝදනා කරන්නේ මොකද්ද? කන්ට හදාගත්ත තැනක්. සැප සම්පත් විඳින්න හදාගත්ත තැනක්. එතකොට මේ සැප සම්පත් යාන වාහන රන් රිදී මුතුමැණික් කියන සියලු මනක්කල්පිත සංකල්පිතව ලෝකයා සම්මත කරගත්ත වටිනාකමක් කියලා දකින්ට බැරි තරම් ඔලොමොට්ටල භාවයෙන් යුක්ත පහත් මන්ද මානසික මට්ටමින් යුක්ත පිරිස් තමයි මේ චෝදනාව කරන්නේ. ඔවුන් හිතනවා තවම මේ ලෝකේ රන් රිදී මුතුමැණික් යාන වාහන ඉඩකඩම් දීපල කියනවා මාර සැප දේවල් වටින දේවල්. ඒව හිතාගෙන මෙහෙම කරනකොට පේනවා කවුද හරක කියලා. කොයිතරම් පහත් මානසික මට්ටමකින්ද ශාසනයට චෝදනා කරන්න කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ බුද්ධ ශාසනය, බුදුදහම, දර්ශනය තමන්ගේ ජීවිතය ගැනවත් යථාර්ථය නොදන්නකම නිසා අනාගත ලෝකයේ මිනිස්සුන්ට සැප විඳින්න දෙන්න ඕනි කියන තැන ඉඳලා කටයුතු කරන මානසික මට්ටම. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇත්තටම සියලු උම්මත්තක රෝග ටික දුරු කරගෙන සදාතනිකව තමන්ගේ ජීවිත තුළ සැපය ලං කරගන්න විදිය. කොහොමද ඇත්තටම මේක බුද්ධ ශාසනයේ දුක පිළිබඳව විග්‍රහ කරනවා තමයි. නම බුද්ධ ශාසනයේ පෙන්වන්නේ දුක කියන්නේ ඇත්තක් කියලා නෙවෙයි. බුද්ධ ශාසනය පෙන්වන්නේ දුක කියන්නේ මෝඩකම නිසා උරුම වෙච්ච දෙයක් බව. දැන් හිතන්නකෝ ඔබට අනාගතයේ පිළිබඳ මාර භයක් තියෙනවා. එතන මේ භය තියෙන්නේ ඔබ අර සම්මත ලෝකයෙන් ගිලගත්ත නිසානේ. දැන් රත්තරන් නැති වෙනකොට දුක රත්තරන් කියන මානසික මට්ටම ඔබ දරාගෙන ඉන්න නිසානේ. එහෙම නැතුව රත්තරන් උඩ පැන කිව්වද මන් රත්තරන් මං වටිනවා කියලා. මුතුමැණික් කිව්වද මං වටිනවා කියලා. නෑ. එතකොට මේ සියල්ල අපි සංකල්පිතව ගොඩනගපු දෘෂ්ටි. එහෙනම් ඒ දෘෂ්ටිය හිත ඇතුලේ දරාගෙන අපි ඒ දෘෂ්ටියත් එක්ක චේතනාවත් එක්ක ජීවත් වෙනවා මිසක් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඒතර ඒ චේතනාවට අනුව තෘෂ්ණාව පවත්වනවා මිසක් මේ ලෝකයේ කිසිම දෙයකට තෘෂ්ණා කරන්න කාටවත් බෑ. නමුත් ඒක නොදන්න මෝඩකම නිසා තමයි මේ ලෝකෙ මේ තරම් සත්වයා මුලාවටපත් වෙන්නේ. සරල වශයෙන් හරි තේරුණා නම් මේ ලෝකෙ කියන්නේ සත පහකට වටිනකමක් නැති දෙයක්. බලන්නකෝ ඔබේ පවුල විතරක් තනි වුණාට පස්සේ ඔබට අවශ්‍යතා ටික මොනවාද කියලා. දැන් ඔබට මහා ලොකු ගෙයක් හදලා ලෝකෙට පෙන්වන්න ඕන නෑ. වතු පිටි ඉඩකඩම් දීපල යාන වාහන අරගෙන ලෝකෙට පෙන්වන්න ඕන නෑ. දැන් ලෝකේ තියෙන රත්තරන් රිදී මුතුමැණික් ටික ගෙනල්ලා ඔබ ගොඩ ගහ ගන්නට හදන්නේ නෑ.
එහෙනම් එදාට ඔබට සමස්ත ලෝකෙම වටිනකම නැති වෙලා යයි. දැන් ඔබට තේරෙන්න පටන් ගනී. දැන් ඔබට ඕන බඩගින්නෙන් පෙළෙන නිසා කන ආහාරයක්. පිපාසයෙන් පෙළෙන නිසා බොන්න වතුර. නේද? ඊට පස්සේ උණුසුමෙන් සීතලෙන් මැසි මදුරුවන්ගෙන් කරදර ආදියෙන් පෙළෙන නිසා වස්ත්‍රයක් සහ වාසස්ථානයක් ඕන වෙයි. රෝග පීඩා වලින් පෙළෙන නිසා ඖෂධ ටිකක් ඕන. ඒක තමයි සරලව චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කිව්වේ. ඒ ඔබේ පැත්තෙන් ගත්තොත් චීවර කියන්නේ ඇඳුම් ටික ඔබට. සේනාසන කියන්නේ ඉන්න වහලා. ගිලම්පස කියන්නේ ඖෂධ ටිකක්. එතකොට කල්පනා කරලා බලන්න මේ ටික පමණයි ඔබට ඊට පස්සේ ඉතිරි වෙන්නේ. ඒ ටිකත් වමනයිද කියලා බැලුවොත් මේ පෙලිහිම නසා ගන්න. බඩගින්නෙන් පෙළෙන, පිපාසයෙන් පෙළෙන, සීතලෙන් පෙළෙන, අවැසි ආදියෙන් පෙළෙන, රෝග පීඩා ආදියෙන් පෙළෙන, මැසි මදුරුවන්ගෙන් පෙළෙන දේ නඩත්තු කරන්න. එහෙනම් මේ පෙළීම නඩත්තු කිරීම උදෙසා ඇඳගත් මානසික උම්මත්තක චිත්‍රය තමයි අර පාට කරපු මහ පොළොවට වටිනකම් නියම කරලා නේ ලෝකෙට නොවටිනාකම් නියම කළා අරක වටිනවා මේක වටිනවා කියලා සම්මත හදලා කන්න බොන්න අඳින්න පළඳින්න නාන්න කැටයම් දාගෙන ඒ උම්මත්තක බව සමාජගත කරලා ඒ උම්මත්තක රෝගය මුළු සමස්ත සමාජයේම ගිලගෙන යනකොට අපිටත් කියනවා මොකද්ද? උඹේ දරුවටත් මේ උම්මත්තක රෝගය ඇති කරවපල්ලා. එතකොට මේ උම්මත්තක පිස්සුව ඇති කරන අධ්‍යාපන රැල්ලකට අහු වෙලා, රැකියා රැල්ලකට අහු වෙලා, සමාජ රැල්ලකට අහු වෙලා අපි මොකද්ද කරන්නේ? මීහරක් තප්පුලනවා වගේ දක්ක මොකද්ද කරන්නේ? අපේ දරු මල්ලු සියලු දෙනා අරන් යනවා මේ භයානක මාර්ගය ඇතුලේ. ඒක ඇතුලේ අපි හිතනවා අනේ අපේ දරුවට උගන්වලා අර මෝඩ පහේ ලෝකේ තියෙන වටිනාකම් නොවටිනාකම් ටික උගන්වලා මානසික රෝගේ හද්දවලා රැකියාවක නිරත වෙන මට්ටමට දරුවා ගෙනවුවට පස්සේ තප්පුල පුලා පුටුවක වාඩි වෙලා ඉන්නකොට අපි සතුටු වෙනවා අනේ මගේ එකා සමාජය උසස් තැනකට ගියා. ඔන්න අපි දකින්න දියුණුව. එහෙනම් ඔන්න කල්පනා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ මේ පණ යනකම් මෝඩ හරක් මීහරක් වගේ උම්මත්තක භාවයෙන් යුක්තව මේ ගමන් කරන මන්ද මානසික මට්ටම දුරු කරගන්න පාරක්. එහෙම නැතුව දුකයි සැපයි අනේ දුකයි කියලා උඩ බලාගෙන ඉන්න විදිහක් නෙමෙයි. එහෙනම් දුක කියන්නේ සාපේක්ෂ දෙයක්. කෙනාගේ දුක වෙනස්. කෙනෙකුගේ දුක කෙනෙකුගේ සැප. තම මානසික මට්ටමට අනුකූලව දුක සැප ගොඩ නැගිනවා මිසක් දුකයි සැපයි කියලා කියන්නේ මේ ලෝකේ නිත්‍ය වශයෙන් ස්ථිරව තියෙන එකක් නෙවෙයි. තම අවිද්‍යාවට අනුකූලව දුක ගොඩ නැගෙනවා. මේ සරල න්‍යාය මේ මට්ටමකින්වත් දන්නේ නැති ඇත්තන්ට බුද්ධ ශාසනයේ පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඇතුළු ධර්ම කාරණාවක් ගැන කෙසේනම් හිතන්නද? එහෙනම් සරලව කල්පනා කරන්න ඔබ ජීවත් වෙන්නේ මෙවැනි මිසනාරි සමාජයක් ඇතුලේ. කොටින්ම කිව්වොත් ඔබ හෝ පිස්සෙක් කළා මදිවට මේ ලෝකේ ඔබේ ධර්මමල්ලු ටිකත් ඔබේ පෞල් પરම්පරාවල ඇත්තොත් උම්මත්තක රෝගී කොටස්කාරයෙක් බවට පත් කරවීමයි ඔබේ බලාපොරොත්තුව. ඔබ ජීවිතේ පීඩා විඳිනවා නම් පීඩා විඳින්නේ. ඔබ මනසෙන් දුක් වෙනවා නම් දුක් වෙන්නේ. ඔබ අනාගතය ගැන බයක් ඇති කරගෙන ඉන්නවා නම් බයක් ඇති කරගෙන ඉන්නේ. මේ භයානක මීහරකෙක් බවට මේ සමාජය තුලපත් වෙන්න මට බැරි වෙයි කියන බය තියෙන්නේ. මගේ දරුමල්ලෝ ස්වාමියා බිරිඳ ඇතුළු පිරිස ඒ මීහරක් ක්‍රමයේ ඉහළට අරන් යන්න බැරි වෙයි කියන දුක අපිට තියෙන්නේ. ඒ බය තියෙන්නේ. ඉන්හාට අනාගත බයක් නැහැ. එහෙනම් මෙන්න මේ ටික හරි සරලව දැනගත්ත මිනිහෙක් මේ සමාජ රැල්ලෙන් මිදෙන්න පටන් ගන්නවා.
මේ භයානක රෝගයේ කොටස්කාරයෙක් බවට පත්වෙන එකෙන් මිදෙන්න පාර හොයන්න පටන් ගන්නවා. එහෙනම් කොච්චර දිව්වත් දුවන්නේ බොරුවක් පස්සේ කියලා දැනගෙන නැති වටිනකමක් මානසිකව තුරුළු කරගෙන නැති දෙයක් ලෝකේ හොයන්න දරාගත් දෘෂ්ටියකින් දුවන්නේ. අන්තිමට බැලී නම් මේ දුවන්නේ හැම නිතරම අර පෙළෙන ටික මූලික කරගෙන ඒ ටිකට කැටයම් දාන්න නේද කියලා තේරුම් ගන්නවා. හො බලන හැමනම් මෙන්න මේ පෙළීමෙන් නිදහස් වෙන්න ක්‍රමයක් ඇද්ද? මොකද මෙහෙව් පෙළෙන දෙයක් තවත් කැටයම් දදා ඒ පෙළීම වහගන්න උත්සාහ කරාට වැඩක් නැහැ. කොච්චර කළත් සෑම කැටයකමක්ම සිද්ධ කරන්නේ පෙළීම දුරු කරන්නේ. අසහනෙ දුරු කරන්නේ. එහෙනම් මේ අසහනය දුරු කරගන්නට මේ පෙළීම දුරු කරගන්නට මේකෙ මිදෙන්න ක්‍රමයක් තියනවාද? මේ පෙළීම ඉක්මවල සදාතනිකව මේ පෙළීම දුරු කරගන්න ක්‍රමයක් තියනවාද? මෙන්න මේකට ක්‍රමය හොයන්න පටන් ගන්නවා. මොකද්ද මේකට තියෙන ක්‍රමය කියලා දැනගන්න හැකියාව ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට. ඒක තමයි පාර. එතකොට මං කිව්වේ අර කාලය බලනවා කියලා. දැන් වර්තමාන කාලය ගත්තොත් එහෙම ලෝක සම්මත වටිනකම් දෘෂ්ටි මතවාද සංකල්පමය මහා අවිද්‍යා අන්ධකාරයකින් ලෝකයා වසාගෙන හිතන්ට බැරි තරම් පරතරට බැහැගෙන. නමුත් මේ කාලෙදි පවා ප්‍රඥාවන්තයෙකුට මේ බුද්ධ ශාසනය ඇතුලේ තවම පුළුවන් දැනගන්නට ලෝකේ ඉක්මවල යන ප්‍රතිපදාව. ඇයි? ඔහු කල්පනා කරනවා මේ සියල්ල මානසික මට්ටම මූලික කරගෙන ඇතිවෙච්ච දෘෂ්ටි ජාලයක්. දැන් ඔහු හිතන්න පටන් ගන්නවා තමන් කියන්නේ කවුද? තමන් හඳුන ගන්නවා. දුක කියන්නේ මොකක්ද? එතකොට ඔන්න අපි කල්පනා කරන්න බලනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මොකද්ද දුක පිළිබඳ ඥානය? දුකේ සකස් වීම පිළිබඳ ඥානය. දුක්ඛ නිරෝධේ ඥානය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ ඥානය. කියන්නේ දුකේ නොහට ගැනීමත් දුකේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාවත් කුමක්ද? ඒ ප්‍රවිෂ්ඨ වෙන මාර්ගයට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන්න නම් සතර සෝතාපට්ටි අංගයන් පූර්ණ වෙන්න ඕන. ତොර සතර සෝතාපට්ටි අංග විදිහට පෙන්වන්නේ කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධම්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත්. එහෙනම් අපි කල්පනා කරලා බලමු දුක 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 කියනවා මොකද්ද දුක? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛාති. දැන් මේ ඉපදෙන ලෙඩ වෙන ජරාවටපත් වෙන මැරෙන ප්‍රියයන්ගෙන් වෙන වෙන අප්‍රියයන් හා එක් වෙන යමක් කැමැති පරිදි නොලැබීමේ කියන මේ දුක පිළිබඳ නොදන්න මිනිහෙක් ලෝකේ නැහැ. මේකමද බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක අලුතෙන් කියන්න ඕන නෑ කියලා. මිනිස්සු තර්ක කරනවා. තර්ක කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ ඕක නෙවෙයි දුක කිව්වේ. ඔක අලුතෙන් දැනගන්න දෙයක් නෑ. ඒක ඇත්ත. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඉපදීම දුකයි කියලා. මොකද්ද කිව්වේ? ඉපදීමද දුකකි. ඒකත් දුකක්. එහෙම නැතුව ඉපදීම දුකයි නෙවෙයි. ඒක දුකේ කොටසක් විතරයි. ලෙඩවීමද දුකකි. ජරාවට පත්වීමද දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීමද අප්‍රියයන් හා එක්වීමද දුකකි. යමක් කැමති පරිදි නොලැබීමද දුකකි. නමුත් මතක තියාගන්න මේ කියන සියලු දුක් ටික එන්න හේතුවයි ඔබ දන්නේ නැත්තේ.
සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ආදී එතන දයන්නක් නැහැ. කොටින්ම කියනවා නම් දුකට දුක කියලා කියන්නේම පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදන්නේ නම් නොදනී නම් දුක දන්නේ නැහැ. මොකද අනේ දුකයි කියලා ලෙඩ වෙනවා ජරාවටපත් වෙනවා මැරෙනවා කුණු වෙනවා ගඳ ගහනවා පොළොවට පස් වෙනවා කියලා හිතා හිටියට දුක පිළිබඳ ඥානෙ උපදින්නේ නැහැ. එහෙනම් අපි පංච උපාදානස්කන්ධය කුමක්ද කියලා තීරුම් ගන්නට වෙනවා. පංච උපාදානස්කන්ධය කුමක්ද කියලා තේරුම් ගත්තම ලෝකයක් තේරුම් යනවා තමා පිළිබඳවත් තේරුම් යනවා. ලෝකයයි තමයි කියන්නේ මොකක්ද කියලා හොඳට අවබෝධ කරගන්න පුළුවන් පංච උපාදානස්කන්ධය අවබෝධ කරනකොට. අපි මේ පංච උපාදානස්කන්ධය කියන වචනෙට බය වෙලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචන ටිකට බය වෙලා තියෙන්නේ. අපි මේ වචන ටිකට බය වෙන්න උවමනා නැහැ. ඒ වචන පද අමතක කරගෙන ඔබ සරලව මෙහෙම හිතුවොත් මම අර කිව්වා වගේ සංකප්ප රාගෝ පොඩිසස්ස කාමෝ මේ සංකල්පිත රාමුව පොඩ්ඩකට අපි ඉවත් කරගන්නවා. ඒකත් එක්කනේ ඔබේ පුජ්‍යල කාමයේ දුවන්නේ නේ. රත්තරන් ඕනි රිදී යෝනි මුතුමැණික් ඕන විවාහ වෙන්න ඕන දරු මල්ලු හදන්න ඕන දීපල සේසත ලං කර ගන්න ඕන අනාගතේ මෙහෙම කරන්න ඕන අර එහෙම කරන්න ඕනි කියන රාමෝට කොටු වෙලා ඔබ ලෝකෙ දිහා දකින්නේ. එනිසා ඔබ මොහොතකට අර මං කියපු තැන රැදෙන්න ඔබ විතරයි ලෝකෙ ඉතුරු වෙන්නේ අනිත් ඔක්කොම ලෝකෙන් අතුරුදහන් වෙනවා කියන තැන. එදාට ඔබට සංකල්පිත ටික ඉවරයිනේ. සංකල්ප ඉවරයි. දැන් ඔබ රත්තරන් වලට තෘෂ්ණා කරන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවා රත්තරන් වල තෘෂ්ණා කරන්නට දෙයක් නැහැ කියලා. එතනදී බැලුවොත් එහෙම අපිට කියන්න වෙනවා පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම ওই ටික තමයි ජීවිතය කියලා කියන්නේ. ඒත් අපි කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත. දැන් තවදුරටත් අපි මෙහෙම කල්පනා කරගෙන යමුකෝ මේ පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන්නේ මොකද්ද කියන සිද්ධිය දැනගන්නට. ඔබ තනි වුණාට පස්සේ ඔබට අර වටිනාකම් නොවටිනාකම් පිළිබඳ දෘෂ්ටි අහවරයි. එතනින් චුට්ටක් එහාට ගිහිල්ලා ඔබ කල්පනා කරන්න ඔබ මේ දැන් ලෝකෙට ඉපදුණු පුංචි දරුවෙක් කියලා. සමාජේ කවුරුත් නැහැ. ඔබ මේ ලෝකෙට පහළ වෙලා. ඔබ හිතන්න ඔබ මේ ලෝකේ උපදිනකොටම මුළු සමාජයම ඔබෙන් අයින් වෙලා යනවා. ඔබ විතරයි ලෝකෙ ඉතිරි වෙලා තියෙන්නේ. දැන් ඔබ ගැන මෙනෙහි කරගන්න. දැන් ඉපදිච්ච ඔබ ගැන. දැන් මේ ලෝකෙට ඉපදිච්ච ඔබ ගැන ඔබ මෙනෙහි කරගන්න. දැන් මම මෙහෙම කිව්වොත් ඔබට දැන් මෙනෙහි කරන්න පුළුවන්ද මම මනුස්ස ලෝකෙ ඉන්නේ? ඔබට මෙනෙහි කරගන්න පුළුවන්ද මං ගෑනු දරුවෙක්, පිරිමි දරුවෙක්? ඔබට දැන් මෙනෙහි කරගන්න පුළුවන්ද මට ඇහක් කනක් නාසයක් දිවක් ශරීරයක් තියෙනවා? මට කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු වලින් සමන්විත ශරීරයක් තියෙනවා. මම මගේ ඇහෙන් රූප දකින්නවා, ශබ්ද අහනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා. මම මේ ලෝකේ ජීවත් වෙන පුජ්‍යලේ සත්වේ මේම කිසි දෙයක් මෙනෙහි කරගන්නට විදිහක් නෑ දැන්. ඔබට ඔබ ගැන මෙනෙහි කරන්නට බෑ. ඔබට ඔබ හම්බ වෙන්නේ නැතිව යනවා. ඔබ දැන් ඉන්න මට්ටමින් මේ ලෝකෙ ඉපදිච්ච පුංචි අතපය තියෙන, පුංචි ඔලු ගෙඩියක් තියෙන, පුංචි ඇස්සක් තියෙන පොඩි දරුවෙක් ඔබ දැන් ඔබේ මට්ටමින් ඉවත් කරලා. ඔබ දන්න මට්ටමින්. ඔය සංකල්ප ටිකේ ලොකුයි, පොඩි, දිකයි, පළලයි, උසයි, මහතයි කියලා ඔබ දරාගත්ත ටික මෙනෙහි කරගන්න. ඔබේ හිතේ මට්ටම.
නමුත් දැන් ඉපදිච්ච දරුවාගේ හිතේ මට්ටමින් දරුවෙක් මෙනෙහි කරන්නට හැකියාව නැහැ. එහෙනම් දරුවාට දරුවෙක්ව මුණ ගැහෙන්නේ නැහැ. ඔබට පුළුවන් වෙයිද ඒ පුංචි දරුවට බලෙන්වත් දරුවෙක්ව මුණ ගස්වලා දෙන්න? ඔහුට ඔහුව මුණ ගස්වන්න පුළුවන් ද බලහත්කාරකමකින්වත්? බෑ. ඔහුට ඔහුගේ ලෝකයේ ඔහු ඇත්තෙම නැහැ. ඔහුට ඔහුගේ ලෝකයේ ඔහු ඇත්තෙම නැහැ. දරුවෙක් ඉපදිලාම නැති තැනක තමයි අපි දරුවාව මොකක් කරන්නේද? මෙනෙහි කරවන්නේ. එතකොට හිතෙන්න පුළුවන් දෙයියනේ දරුවා නිවන් දැකලාද? මටත් අහන්න තියෙන්නේ දෙයියනේ ඔබ දරුවෙක් ඉපදිලා නැති තැනක දරුවට දරුවවත් හම්බෙන්නේ නැති තැනක ඔබේ අයෝනිසෝ මනසිකාරයෙන් ඔබේ සංකල්පිතව මවාගත්ත දරුවා නිවන් දැකලාද කියලා ඔබ අහන්නේ. මේක බොහොම සූක්ෂමව තේරුම් ගන්නට තියෙන තැනක්. දැන් දරුවට දරුවා මුණ ගැහෙන්නේ නැත්නම් දරුවට ලෝකෙ මුණ ගැහෙයිද? දැන් අපිට කියන්න පුළුවන් ද දරුවගේ මට්ටමින් ditta sutta mutta විඤ්ඤාත තියනවා කියලා අපිනේ කියන්නේ. දැන් දරුවගේ මානසික මට්ටමේ ditta sutta mutta විඤ්ඤාතයක් තියනවාද? පෙනෙන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, දැනගන්නේ නෑනේ. එහෙම එකක් දරුවගේ මට්ටමින් දරුවට හම්බෙන්නේ නෑ. එතකොට දරුවට ඕලාරික මට්ටමක් නේ? අපි කියන්නේ ඕරම් භාගීය මට්ටමක්. දරුවට දැඩිසේ අල්ලගත්ත මට්ටමක් දරුවගේ මට්ටමින් නෑ. එතකොට අපිට කියන්න පුළුවන් එතනදී ඕලාරික මට්ටමනේ මොකක් වෙලාද? ඒ ඕරම් භාගීය මට්ටම ඒ මොහොතේ මොකක් වෙලා තියෙන්නේ? නැගින්න හේතුවක් නැහැ. නැගින්න හේතුවක් යෙදිලා නැහැ. එතකොට එතනින් එහාට මොකද්ද වෙන සිද්ධිය මේ? එතනින් එහාට තමයි ආගන්තුක උපක්ලේශ වලින් මොකක් කරන්නේද? මේ සංකල්ප රාමුව තුල ගිල්ලවන්නේ. එහෙනම් බලන්න ඔබ ඒ මට්ටමේ ඉඳලා මේ මට්ටම දක්වා ගිලිලාද නැද්ද මේ ඉන්නේ? ඔබ දැන් හිතාගෙන ඉන්නවා ඒ මට්ටමේ හිටපු කෙනාමයි මේ මට්ටමේ ඉන්නේ කියලා. ඔක තමයි ප්‍රශ්නේ. ඔබ හිතන් ඉන්නවා පුංචි කාලේ මේ ලෝකෙට ඉපදිච්ච සත්වයා තමයි මේ දැන් උස්මහත් වෙලා ලොකු වෙලා ඉන්නේ කියන මානසික මට්ටමනේ ඔබ දරන් ඉන්නේ. එහෙමයි. ඒ මට්ටම පෝෂණය කරගෙන තමයි දැන් මේ පැවැත්ම කියන එක පවත්වන්නේ. නමුත් ඔබත් මේ වෙලාවේ හිතලා බැලුවොත් අතීතයේ ඉඳලා මේ වෙනකන් තියෙන මතකයේ ටික මැකුණා කියලා උපකල්පනය කරගත්තොත් ආයේ එහෙම ආපු මට්ටමක් ගැන හිතන්න බෑ. එහෙනම් අපිට සම්පූර්ණයෙන්ම තේරෙනවා සංකල්පමය මානසිකහරයක් තුල තමයි අපි අපිව සහ ලෝකේ පනවන්නේ. නේද? අපි අපිව සහ ලෝකේ පනවන්නේ සම්පූර්ණයෙන්ම සංකල්පමය වටිනාකමක් තුල. සංකල්ප රාමුවක් මෙනෙහි කළා. තව විදිහකින් කිව්වොත් අපි ඒකටම තව කියන විඥානේ නාම රූප අධ්‍යක්ීමක් කියලා. විඥානය කියලා කියන්නේ සිත. මොකද්ද? සිත. සිත ඉපදුනා නැති වුණා කියලාවත් ඔබට හිතා ගන්න බෑ. ඇයි එහෙම මං කියන්නේ? ඉපදුනා කියලා ඔබ කියන්නේ හිත දැකලා තියෙනවද? නේ? හිත දැකලා නැහැනේ. දැන් කල්පනා කරලා බලන්නකෝ මේ වෙලාවේ ඔබට හම්බ වෙනවා නම් මෙන්න කළු ගලක් කියලා මෙනෙහි වෙනවා නම් ඔබට කළු ගල ඕලාරික මට්ටමින් දරා ගන්නවා මිසක මෙන්න මගේ කෙස්ලොම් නියදස් සම්මස්නහර කියලා ඔබ මෙනෙහි කරනවා නම් මේ කෙස්ලොම් නියදස් සම්මස්නහර වලින් ඇදිච්ච මාව කියලා දරා ගන්නවා මිසක කවදාකවත් දරා ගන්නව පේනවද? දරා ගන්නව පේන්නේ නැහැ.
නමුත් කෙස්ලොම් නියද සම්මස්නහර කියලා දරාගෙන මෙනෙහි කර ගැනීම ඕලාරික මට්ටමේ මමය කියලා හිතන් ඉන්න බවක් තියෙනවා. එහෙම දෘෂ්ටියක් තියෙනවා. ඒ අරනකොට කවදාකවත් ඔබට ඔබව හම්බෙලා නැහැ. මොකද්ද? ඔබට ඔබව හම්බෙලා නැහැ. එහෙනම් අර දරුවගේ මට්ටමින් දරුවට කවදාකවත් කෙස් හම්බ වෙනවද? ලොම් නියද සම්මස්නහර. ඔබටත් ඇත්තටම එහෙම හම්බෙලා නැහැ. ඉපදිලාම නැහැ. කෙස් ගහ ඉපදිලාම නැති තැනක ඉපදිච්ච බවට දැන් මොකක් කරනවද? මඤ්ඤති මඤ්ඤනා කරගෙන තියෙනවා. එහෙනම් කෙස් විදිහට මඤ්ඤනා කරගෙන ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ කෙස් කියන්නේ මොකද්ද? කෙස් ගහේ සමුදය මොකද්ද? කෙස් ගහේ නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද කියලා. ඇයි? කෙස් කියන මඤ්ඤණාව තුල තමයි මොකක් වෙන්නේද? කෙස් සමුදය වෙන්නේ. එතකොට මේ සමුදයට අපි කියනවා විඥානයේ නාම රූප. කියන්නේ විඥාන කියන්නේ මේ සිත, නාම රූප කියන්නේ කොටින්ම කියු සිතුවිලි මට්ටම. ඒ නිසායි අපි කියන්නේ නාමකායේ පටිඝයත් රූපකය ආදි වචනයත්. ආදි වචනේ කියන්නේ පැනවීම. කෙස් කියන පැනවීමට ඔබට මොකද්ද වෙන්නේ? මෙනෙහි කරන්නට වෙනවා සංකල්ප ටික. නේ? ඒකට කියනවා අපි ලකුණු ලිංග නිමිති උද්දේශ. නේ? යම් යම් ආකාරයන්ගෙන් ලකුණු වලින් නිමිති වලින් උද්දේශ දීලා රූපය පනවනවා. මේකනේ කරන්නේ. එහෙනම් අපිට කිසිම කලක නিত্য වූ රූපයක් හෝ නিত্য වූ නාමයක් කියලා පෙන්වන්නට බෑ. විඥානයේ පහළ වීම ඇති තැන මොකක් කරනවද? නාම රූප අත්දැකීම ලබනවා. එතකොට අපිට කවදාකවත් මේ විඥානයේ නාම රූප අත්දැකීම කියන එක කෙනෙක් ලෝකයක් විදිහට මොකද්ද? ගන්න බෑ. ඇයි? ඒ අත්දැකීම එක මොහොතකටවත් පවතින එකක් නෙවෙයි. ඔබ හිතාගෙන ගියොත් අර පුංචි කාලේ ඉඳලා ඒ වෙලාවේ අර ඉපදුණු වෙලාවේ ඉඳලා මොකද්ද? ඒ වෙලාවේ ඉඳලා විඥාණයට ආහාර නොදී දිගටම තිබ්බොත් මොකක් වෙනවද? ලෝකයක් හෝ තමන් කියලා එකක් හම්බ වෙන්නෙම නැති වෙනවා. එතකොට එහෙමනම් ඔබට අතීතේ ඉඳලා මේ දක්වා ජීවත් වෙච්ච මමයේ කියලා මෙනෙහි කිරීමක් විතරයි කරන්න පුළුවන්. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාරයෙන් ඔබට මෙච්චරකන් ජීවත් වෙච්ච මාව කියලා මෙනෙහි කරන්න පුළුවන් වෙයි. එරා ඇත්තම කතාව ඇත්තම යථාර්ථය ඇහෙන් ශුන්‍යතයි. ඇහැට ඇහැ හම්බෙලා නැහැ. කනට කන හම්බෙලා නැහැ. නාසයට නාසය හම්බෙලා නැහැ. දිවට දිව හෝ කයට කය හම්බෙලා නැහැ. එතකොට මේ ශුන්‍යත වූ ධර්මතාවය සංකල්ප වලින් පෝෂණය කරලා ඇති බවට අරගෙන තියෙනවා. මේ වෙලාවේ යම් අත්දැකීමක් ලබයිද අතීතයට අයිති නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිට්ටිය වශයෙන් පැනවිය නොහැකි තැනක ඔබේයි ලෝකයයි කියන සංකල්ප රාමුව තුල කොටු වෙලා මමත්වයේ පනවාගෙන තියෙනවා මිසක් සවිඥානිකව මම පනවනවා. සවිඥානික කියන්නේ මොකක්ද? සුව විඥානිකව. තොර සුව විඥානිකව තමයි ඔබව පනවන්නේ, කයක් පනවගන්නේ. ඒකත් එක්ක තමයි ඔබ බාහිරේ පනවන්නේ. ඒත් එක්ක තමයි ආත්මීය දෘෂ්ටිය, අහංකාර, මමංකාර දෘෂ්ටිය බැහැගන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගත යුතුයි කිසිම කලක කිසිම දිනක ඔබට ඔබව මුණ ගැහිලා නැහැ. ඒකට හේතුව නිට්ටය වශයෙන් මමෙක් නැති නිසා කෙසේනම් ඔබට ඔබ මුණ ගැහෙන්නද? ඔබට ඔබ මුණ ගැහෙන්න විදිහක් නැහැ. මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මොකද්ද? විඥානේ නැමැති විඥාකාරයාගේ සංකල්ප ටික නාම රූප විදිහට දරාගෙන මෙනෙහි කරන ගතිය. අර පුංචි දරුවට බලෙන්වත් දරුවව හෝ ලෝකෙ මුණ ගැහෙන්නේ නැහැ වගේ තමයි මේ දැන් තියෙන සිද්ධියත්. ඒක ආගන්තුක අවිද්‍යාසගත දෘෂ්ටි ජාලයකින් ලෝකයයි ඔබයි බවට මත් කරවලා මුලා කරලා තියෙනවා. මෙන්න මේ නුවණ පහළ වුණොත් ඔබට තේරෙයි
ස්වවිඥානිකව අවිද්‍යාව තුල ඔබවත් ලෝකයක් පැනවෙන බව. මගේ ශරීරයත් බාහිර ලෝකයක් කියන දෘෂ්ටි ජාලයක් විතරක්ම පවතින බව තේරේ. එදාට නැවත ඔබට ඔබ මුණ ගැහෙන්නේ නැති තැනක ලෝකෙ මුණ ගැහෙන්නේ නැති තැනක පිහිටා සිටින්න හෝ වෑයම් කරන්න දෙයක් නොමැති වෙයි. ඉතින් මේ අපි සාකච්ඡා කළේ මහා ගැඹුරු ධර්මපරියායක්. ඉතින් මේක සමහර විට මේ පුංචි කාල සීමාව තුලදී අපි උත්සාහවන්ත වුණාට පැහැදිලි කරවන්න මේක බොහෝ පිරිසකට මූලපරියාය සූත්‍ර දේශනාව වගේ තියෙයි. මේක තමයි ඇත්තටම මූලපරියාය කියලා කියන්නේ. පටවිය විදිහට මඤ්ඤණා කරගෙන අභිනන්දනය කරනවා නම් මොකද්ද? අභිනන්දනය කරනවා දරාගෙන ඒකත් එක්ක කටයුතු කරනවා නම් ඇති භවට අරගෙන. ඒක පෙන්වන්නේ පෘථජ්ජන අශෘතවන්ත භූමිය විදිහට. පටවිය විදිහට මඤ්ඤණා කරගන්නේ නැතිව නේද? අභිනන්දනය නොකර කටයුතු කරනවා නම් ඒක ආර්ය භූමිය විදිහට පෙන්වනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සතරත් නේද? ඒ වගේම මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තනි තනි ඒකක වශයෙන් හෝ සමූහ වශයෙන් හෝ යමක් දෙයක් විදිහට අරගෙන ඒක මඤ්ඤණා කරගෙන ඒකත් එක්ක අභිනන්දනය කරනවා නම් අසුරු කරනවා නම් ඒක තමයි පෙන්වන්නේ බුදුජානන් වහන්සේ මොකක් විදිහටද? අශෘතවන්ත පුතජන භූමිය විදිහට. ඒතකොට මේ අභිනන්දනයේ මඤ්ඤණාවෙන් මිදෙනවා නම් එතන තමයි පෙන්වන්නේ ආර්ය භූමිය විදිහට. ඉතින් මේ මූලපරියාය නොදැන අපිට මේ ශාසනයේ වෙන පරියායක් නැහැ. ඉතින් ඒ නිසා කොටින්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ අවබෝධයේ ජීවිතයට ඇති කරගෙන උතුම් ධර්මාභිසමය කර ගැනීම පිණිසම අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් හේතුපකාරයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කම් උදෙසා දායකත්වයේ සිදු කරන ලැබුවේ ඇමරිකාවේ රැකියාවේ නියුත තිලින විජේරත්න මහතා සහ පවිත්‍රාත දිගම මහත්මිය. ඒ හැමට උතුම් ධර්ම අවබෝධයම වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. ඒ වගේම තිලින විජේරත්න මහතාගේ මාමාවරුන් වන පුඤ්ඤසෝම සමරසිංහ මහතාත් මහින්ද සමරසිංහ ඇතුළු සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් පවිත්‍රා මහත්මියගේ සියාවරුන් වන ගුණපාල කණ්ඩම්බි සහ ඇල්බින් සිඤ්ඤෝ නැන්දනේ උචිතා සිරිසේන ඇතුළු පවිත්‍රා මහත්මිය නමින්ද මිය පරලොව ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා හැමට උතුම් ධර්මාභිසමය පිණිසම හේතුපකාරම වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වෙත්වා.